समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. ධර්මය ශ්‍රවණය කරන්නට බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වෙන හැම දෙනාටම තෙරුවන් සරණයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන බ්‍රැන්ඩික්සන් ආයතනය ඒ සේවය කරන සේවක මහතුන් එවැගේම තමයි පරිපාලනය කරන ඒ මහත්මා මහත්මියන් එකතු වෙලා මේ හැම දිනාටම පොසොන් පොහොය නිමිති කරගෙන වටිනා ධර්ම දානයක් තිලින කරන්නට ලබා දෙන්නට සූදානම් වෙන වෙලාව. අපිට මතකයි මිට ඉහතදී වෙසක් පොහොය නිමිති කරගෙනත් මෙවැනි ධර්මානුශාසනාවක් සිද්ධ කරලා බණ දේශනාවක් සිද්ධ කරලා ඔබ හැම දිනාටම බොහෝම ටික වෙලාවක් ධර්ම කරුණක් ශ්‍රවණය කරන්නට අවකාශය සැලසුණා. අදත් පොසොන් පොහොය නිමිති කරගෙන ඔබේ ආයතනය ඒ සේවය කරන හැම දිනාටම සේවක සේවිකාවන්ට ඔය පිංතුන්ගේ යහපත සලසමින් මේ භවයට වැදගත් වෙන පරලෝක ජීවිතයට වැදගත් වන ඉතාමත්ම වැදගත් දහම් කාරණාවක් එකතු කරගන්නට සූදානම් වෙන වෙලාව ලබලා දෙන්න සූදානම් වෙන වෙලාව. විශේෂයෙන්ම පොසොන් පොහොය පිළිබඳව සිහිපත් කරනකොට ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. පුංචි වෙලාවක් අරන් පොහොය පිළිබඳව කෙටි සඳහනක් කරගත්තොත් මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම සහ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය ආරම්භ කිරීම විශේෂයෙන්ම ලංකාවට ස්ථිර වශයෙන්ම බුදුදහම ලැබිච්ච දවස විදිහට පොසොන් පොහොය දවස හඳුන්වන්නට පුළුවන්. එදා ඉන්දියාවේ රජකම් කරපු ධර්මාශෝක අධිරාජ්‍යයේ මෙහෙයවීමෙන් මොග්ගලිපුත්තතිස්ස කියන මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම තමයි මිහිඳු මහා රහතන් වහන්සේ ඊට පසුව සංඝමිත්තා තෙරණිය මේ කියන අයගේ සාමූහික එකතු වීමකින් අපේ ලංකාවට ධර්මය පොසොන් පොහොය දවසක ලැබිලා තිබෙනවා. ඒක ඓතිහාසික සඳහනක් ඉතිහාසයේ දැක්වෙන දෙයක්. ඉතින් ඒ ලැබිච්ච ධර්මය එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම, උන්වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ දැක්ම අපේ ජීවිතයට මේ පොසොන් පොහොය දවසකදී බද්ධ කරගන්නේ කොහොමද? ඒකරාශි කරගන්නේ කොහොමද? අපි එකතු කරගන්නේ කොහොමද කියන සාකච්ඡාව සිද්ධ කරන්නට තමයි අපි මේ වෙලාවේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතනදී මම ඔබට සඳහනක් කළා මුලින් ගාථාවක්. ඒ ගාථාව ඔබ අහලා තියෙන දන්න කියන ගාථාවක්. මම හිතනවා මේ බණ අහන හැම දිනාටම වගේ මේ ගාථාව යන්තරමකින් හරි කටපාඩමකේ හරි තියෙනවා. මොකද්ද? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං කියන ගාථාව. මේකේ සරල තේරුම ගත්තොත් එහෙම ඒක සරල තේරුම තමයි සබ්බ පාපස්ස අකරණං. සියලුම පව් වලින් වැළකින්න කියලා බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවා. කියන්නේ සියලුම කයින් වචනෙන් ඒ වගේම මනසින් කරන
පාපයන්ගෙන් බැහැර වෙන්න දුරස් වෙන්න ඒවා කරන්න එපා කියලා බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම. ඒ වගේම තමයි කුසලස්ස උපසම්පදා. කුසල් දියුණු කරන්න කියලා කියනවා, වඩන්න කියනවා, වර්ධනය කරන්න කියලා කියනවා. සචිත්ත පරියෝදපනං සිත දමනය කරගන්න කියනවා. ඒතං බුද්ධාන ශාසනං මේ සියලු බුදුවරුන්ගේ උපදේශයේ බව භාග්‍යතුන් වහන්සේ හඳුන්වලා තියෙනවා. එතකොට සියලු පාපයන්ගෙන් අත් මිදෙන්නටත් ඒ වගේම තමයි සියලු කුසලයන් දියුණු කරගන්නටත් සිත දමනය කරගන්නටත් ඒ වගේම තමයි මේ බුදුවරුන්ගේ උපදේශයක් විදිහට දක්වපු මේ කාරණය ලංකාවට හඳුන්වලා දීපු අද වගේ එම නැත්තම් මේ පොසොන් පොහොය වගේ දවසක ඔබ මේ ධර්මානුශාසනාවත් එක්ක එකතු වෙලා තියෙන්නේ. එතකොට මම මේ වෙලාවේ මේ සමස්ත ගාථාව ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මහා දීර්ඝ විස්තරයක් තියෙන පැය ගාණක් කතා කරන්න දේවල් තියෙන ගාථාවක්. එහෙනම් මේකෙන් එක පද්‍යයක් මම ගන්නවා. එක පාඨයක් ගන්නවා. එක ප්‍රකාශයක් මම ගන්නවා උපුට ගන්නවා. මොකද්ද? සබ්බ පාපස්ස අකරණ. ඒකේ තේරුම තමයි ආපහු කිව්වොත් සියලු පාපයන්ගෙන් වළකින්න කියන එක. එතකොට දැන් අපි මොකක් හරි දෙයක් සිද්ධ කරන්න ගියාම හිතට එකඟ නැති ඒවා. හිතට එකඟ නැති, සමාජයට එකඟ නැති, සමාජ විරෝධතා එල්ල වෙන සහ අපේ හිතටත් හොඳ මදි. ඒ කියන්නේ එකඟ නැති. හිත කරන්න එපා කියන එකක් කරන්න ගියාට පස්සේ අපි හිතලා බලනවා මේක පව් සිද්ධ වෙන එකක්ද? අපි එහෙම හිතලා බලනවානේ. මේකෙන් ප්‍රාණඝාතයක් වෙනවද? මේකෙන් හොරකමක් වෙනවද? මේකෙන් කාම මිත්‍යාචාරයට හසු වෙන මොකක් හරි දෙයක් මේකේ තියනවද? එහෙම නැත්නම් මේ කරන ක්‍රියාව බොරුවක්ද? මේ ක්‍රියාවත් එක්ක සුරාව ගෑවෙන එකක්ද කියන අපි කිරලා මනලා බලනවා මේ ක්‍රියාව මම මේ කරන්න යන වැඩේ කොහේ හරි මේ පාප ක්‍රියාවක් සිද්ධ වෙන එකක්ද කියලා අපි හිතලා බලනවා. අපි කල්පනා කරලා බලනවා. ඊට පස්සේ දස අකුසලයට දාලත් බලනවා. එහෙම දාලා බලනවා. මේ දස අකුසලයේ තුල මොකක් හරි තියෙන එකක්ද? ඉතින් ඒකට නම් දාලා බලන්නෙම නැති තරම් කොහෙම වුණත් මේ පන්සිල් එක්ක හරි බෞද්ධයෝ විදිහට සලකලා බලනවානේ මේකේ මොකක් හරි පංචශීලයේ ගෑවෙන එකක් තියෙනවද කියලා මොකක් හරි දෙයක් කරන්න ගියාම. එතකොට අපි පව් කියලා විශ්වාස කරන්නේ පව් කියලා හිතන්නේ එක්ක පන්සිල් කඩ කිරීම, පොහොය දවසට අෂ්ටාංග සීලය කඩ කිරීම, එහෙම නැත්නම් දස අකුසලයේ නිරත වීම අපි හිතනවා ඒවා පව් කියලා. ඇත්තටම පව් සිද්ධ වෙන්නේ පන්සිල් කඩ කරාම විතරක්මද? ගොඩක් අය දන්න එකනේ පංචශීලයේ කියලා කියන්නේ. දස අකුසලය නම් ඉතින් බොහෝ දෙනෙක් දන්නේත් නැති, ඒ ගැන ලොකු අවධානයකුත් නැති කාරණයක්. අෂ්ටාංග සීලය ඉතින් බොහොම අඩුයිනේ සමාදන් වෙනවා. ඉතින් පංචශීලයේ විතරක්මද බුදුහාමුදුරුවෝ සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කරලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕන. එතකොට පාපය ගැන කතා කරද්දි මෙන්න මෙහෙම බෙදීමක් තියෙනවා. මොකක්ද දන්නවද? මේක අපි තේරුම් ගත්තේ නැත්නම් පව් තේරෙන්නෙත් නැහැ, අපිට වැරදි තේරෙන්නෙත් නැහැ. මොකක්ද දන්නවද? අපිට මෙන්න මෙහෙම ප්‍රකාශයක් දක්වන්න පුළුවන්. ඒක තමයි මේ ලෝකේ තියෙන හැම වැරද්දම පාපයක් වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන හැම වැරද්දම හොඳට මතක තියාගන්න පව් වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන හැම පාපයක්ම වැරද්දක් වෙන්නෙත් නැහැ. සමහර පව් තියෙනවා ඒවා වැරදි, සමහර වැරදි තියෙනවා ඒවා පව්. ආපහු කිව්වොත් මේ ලෝකේ හැම වැරද්දක්ම පාපයක් නෙවෙයි, හැම පාපයක්ම වැරද්දකුත් නෙවෙයි. සමහර වැරදි තියෙනවා, ඒ වගේම පව් සිද්ධ වෙනවා. සමහර පාප කර්ම තියෙනවා, ඒවා වැරදි විදිහට දකිනවා. ඒතර පළවෙනි කාරණය මොකද්ද?
සමහර වැරදි පව් නෙවෙයි. ඒක තමයි පළවෙනි එක. සමහර වැරදි පව් නෙවෙයි. දැන් ඔබේ ආයතනයේට රැකියාව පිණිස එනකොට පමාවි එන එක. එහෙම නැත්නම් වැරදිලා හරි නිින්ද ගිහිල්ලා හරි උදේම එහෙම නැත්නම් ඊයේ රෑ නිින්ද ගියපු නැති හින්දා උදේ ගොඩක් වෙලා නිින්ද ගිහිල්ලා හරි ඔබේ ආයතනයේට අපි කියමුකෝ පරක්කු වෙලා එනවා කියලා. පමා වෙලා එනවයි කියලා. මම ඔබෙන් අහනවා ඒක පවද්ද වැරද්දක්ද? ඒක පවුද වැරදිද? ඒක වැරද්දක්. ඒකින් පව් සිද්ධ වෙන්නේ නැහැ. තව උදාහරණයක් ගමු. ඔබ පාර යනකොට පාර දකුණු පැත්තෙන් යන්නේ නැතුව ඔබට හිතන පැති වලින් යනවා. වම් පැත්තෙන් හරි පාර මැදින් හරි යනවා. ඒකෙන් පව් සිද්ධ වෙනවද? ඒක වැරද්දක් වෙනවද? එහෙම නැත්නම් ඒක පව්ද වැරදිද? මොකද්ද උත්තරේ? ඒක වැරද්දක්. පව් සිද්ධ වෙන්නේ නැහැ. පාරේ දකුණු පැත්තෙන් ගියේ නැයි කියලා කාටවත් පව් සිද්ධ වෙන්නේ නැහැ. වාහනයකට අහු වුණොත් එහෙම හරි අපි නොගැලපෙන විදිහට ගියොත් හරි අපිව වාහනයකට යට වෙලා චප්ප වෙලා යන එක ඒක වෙනම කාරණයක්. ඒක වැරද්දක් විදිහට පේන්නේ. බස් එක යනකොට පාපුවරුවේ ගමන් කිරීම පව් නෙවෙයි. ඒවා මේ රටේ නීතියට අනුව සකස් කරගත්ත නෛතිකව සකස් කරගත්ත නීති රාමු වලින් හදපු වැරදි විදිහට දකින්න දේවල්. මොකද ඒවා රටින් රටට වෙනස් වෙනවානේ. දැන් අපේ ලංකාවේ අපි දකුණු පැත්තෙන් යන්න කිව්වට සමහර රටවල් වල ඒක වෙනස් වෙනවා. සමහර රටවල් වල අපි වාහන පදවන පැත්තෙන් නෙවෙයි වාහනේ පදවන්නේ. රටින් රටට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඒ නීති ඒ රටින් රටට අනුකූල වශයෙන් වෙනස් වෙන දේවල්. හැබැයි සමහර වැරදි පව් නෙවෙයි කියලා අපි දක්වනකොටම සමහර පව්ත් තියෙනවා වැරදි වෙන්නේ නැති ඒවා. ඒවා වැරද්දකට ගන්න බෑ ඒවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ සරල උදාහරණයක්. ඔබ ගෙදර ඉන්න කැරපොත්තෝ මරණ එක. ඔබ කැරපොත්තෝ මරණ එක ගෙදරක ඒක පොට්ටෙන් ගහලා හරි සෙරප්පුවෙන් ගහලා හරි ඉදලෙන් ගහලා හරි ගෙදර ඉන්න බලල් තඩියට කැරපොත්තා ඉන්න තැන පෙන්නලා හරි ඕන විදිහකට. ඒ කැරපොත්තෙක් මරණ එක පවුද වැරදිද? ඒක පවුද වැරදිද? ඒක පවක්. ඒක පවක්. ඒක චේතනාන්විතව තව කෙනෙකුට අයහපතක් පිණිස සිද්ධ කරන කටයුත්තක්. එතකොට ඒක වැරද්දක් වෙන්න නම් මේ රටේ කැරපොත්ත මරණයකට විරුද්ධව නීති සම්පාදනය වෙලා තියෙන්න බෑ. එහෙම නීති නෑනේ. නේද? ඒක වැරද්දක් වෙන්න නම් කැරපොතු සංගමයේ ලේකම් සභාපති කැඳවුම්කරු වෘත්තීය සමිති නායකයෝ ඔක්කොම ගිහිල්ලා ලෝටස් වට රවුමේ පිකට් එකක් කරන්න ඕන. ඒකල එහෙම පිකට් එකක් කරලා කියන්න ඕනේ අපේ අයිතීන් දෙන්න අපිට ජීවත් වෙන්න ඕන. එතකොට අන්න පනතක් පාර්ලිමේන්තුවට යවලා හරි මොකක් හරි අමාත්‍යාංශයකට යවලා හරි ඒක සම්මත කරගන්න පුළුවන්. එතකන් සමහර පව් තියෙනවා ඒවා වැරදි නෙවෙයි. සමහර පව් තියෙනවා වැරදි නෙවෙයි. ඊට පස්සේ තව පැත්තක් ගත්තොත් එහෙම දැන් මත්ද්‍රව්‍ය පානය කරන එක. මත්පැන් බොන එක එහෙම නැත්නම් කුඩු හරි පෙති හරි දුම හරි මොන හරි ඒ මල් මේ මල් කුඩු දුම පෙති ඕන තේල් තියෙන මේ එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් කරගන්න ඕන එකක්. මේව පාවිච්චි කරන එක පවුද වැරදිද? සමහර වෙලාවට වැරදි වෙන්නේ නැහැ. සමහර වෙලාවට වැරදි. ඇයි? සමහර වෙලාවට වැරද්දක් වෙන්නේ නැත්තේ කොහොමද? කඩෙන් අරගෙන මත්ද්‍රව්‍ය පානය කරොත් එහෙම නැත්නම් ෂොප් එකෙන් අරගෙන මිලට අරගෙන මත්ද්‍රව්‍ය පානය කරොත් එහෙම නිසි විදිහට ගෙදරක තියාගෙන ඒක මොකද්ද? ඒක කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන එකක් නෙවෙයි. ඒකට කවුරුත් මොකුත් කියන්න බෑ. ඒකට රජයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. පොලිසියෙන් එන්නේ නැහැ. හැබැයි
ඒවම වෙනත් විදිහකට පෙරාගෙන බිව්වොත් එහෙම ඒකම වෙනත් විදිහකට පානීය කරොත් එහෙම gederදී ඒක වැරද්දක්. ඒක වැරද්දක්. හැබැයි නීත්‍යානුකූල ඒක කරොත් ප්‍රශ්නයක් නෑ. අනීතිකව සිද්ධ කරන්න ගියොත් එහෙම අන්න ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔබට පේනවා නේද පව සහ වැරද්ද දෝලණය වෙන හැටි. ඔබ ජීවිතේ හැම තැනටම මේක බද්ධ කරන්න පුළුවන්. හැම තැනටම පුළුවන්. ඒක දෝලණය වෙන හැටි, ඒක ක්‍රියාත්මක වෙන හැටි, ඒක ජීවිතයට එකතු වෙන හැටි හරි බලන්න හරි අමුතුයිනේ. සමහර තැනකදී පව් වෙනවා, සමහර තැනකදී වැරදි වෙනවා, සමහර වැරදි පව් වෙනවා, සමහර පව් වැරදි වෙනවා. ඒ පුදුමාකාර හිතන්ට බැරි ලක්ෂණයක් තියෙනවා එතන. ඒ නිසා අපිට මේ පව් සහ වැරදි දිහා දකිනකොට මෙන්න මෙහෙම එකක් හොඳට මතක තියාගන්න ඕන. ඒක තමයි කොච්චර පාපයේ වැරද්දක් නොවුනත් පාපය කොයි තැනකදී වැරද්දක් බවට පත් නොකරලා තිබුණත් ඒක නීතිකව නෛතිකව කරලා තිබුණේ නැති වුණත් පාප කර්මත් එක්ක පිටිපස්සේ බැඳිලා තියෙන දෙයක් තමයි කර්මය කියලා කියන්නේ. ඒ ක්‍රියාවේ ප්‍රතිඵල. ඒව බැඳිලා තියෙනවා. ඒව එකතු වෙනවා. ඒව රැස් වෙනවා. ඒවට වැරදි වලින් බේරෙන්න පුළුවන් වුණාට කර්මයෙන් බේරෙන්න ලෝකේ කොහෙවත් නීති සම්පාදනය කරලා නැහැ. කොහෙවත් නැහැ. ඕන දෙයකට වැරදි කරාට පස්සේ ඒ වගේම බේරෙන්න ක්‍රම තියෙනවා. විධි තියෙනවා. අවස්ථා තියෙනවා. හැබැයි කිසිම වෙලාවකදී පව් වලින් ගැලවෙන්න ලෝකේ නීති සම්පාදනය වෙලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද පාපය කියන එක බදු දෙන්න බෑ. පාපය කියන එක කුලියට දෙන්න බෑ. පාපය කියන එක විකුණන්න බෑ. කර්ම අපි රැස් කරගත්ත පාප කර්ම විකුණන්න බෑ. අඩුම තරමින් බරයි කියලා හිතුනහම නිකන්වත් කාටවත් දෙන්න බෑ. බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සමහර පව් වැරදි නොවෙන්නත් පුළුවන්. සමහර වැරදි පව් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒකේ බරපතලකම විඳින්න සිද්ධ වෙන්නේ අපේ ජීවිතවල කර්මය කියන බලපෑමත් එක්ක. තව එකක් තියෙනවා. ඒක තමයි සබ්බ පාපස්ස අකරණං කියලා ගන්නකොට අපි පව් සිද්ධ කරන ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම තියෙනවා මුලින් සඳහන් කරා 3ක්. මොකද්ද? සිතින් කරන්න පුළුවන්, ඊට පස්සේ වචනයෙන් කරන්න පුළුවන්, කයින් කරන්න පුළුවන්. සිත, කය, වචනය. තුන්දරුම්ම පව් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ටික හොඳට ග්‍රහණය කරගන්න ඔබේ ජීවිතේ. හරි වටිනවා. හරිම වටිනවා මේ ටික. සිතින්, කයින්, වචනයෙන් පව් සිද්ධ කරද්දී කයින් වචනයෙන් සිද්ධ කරන පාපයන්හි ප්‍රතිඵල ආපහු කියනවා කයින් වචනයෙන් කරන ක්‍රියාවන්හි පාප ක්‍රියාවන්හි ක්‍රියාවේ ප්‍රතිඵල ඒක සිද්ධ කරන වෙලාවෙම බලන්න පුළුවන්, දකින්න පුළුවන්, පේනවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් බල්ලෙකුට ගලකින් ගහනවා, පූසෙකුට කොස්සකින් ගහනවා කියන එක මොකෙන් කරන එකක්ද? ඒක සිද්ධ කරන්නේ කයින්. කය උපයෝගී කරගෙන සිද්ධ කරන එකක්. බල්ලට ගලකින් ගහපුවාම මරණ ලතෝනි තියාගෙන පණ එපා කියලා ඒ සතා දුවනවා. අපි කරපු ක්‍රියාවේ ප්‍රතිඵල අපි දැක්කද නැද්ද? අපිට පේනවා. ඒ මොකද්ද? අපි කරපු ක්‍රියාව තමයි අර සතාට ගහන එක. ඒකේ ප්‍රතිඵලය තමයි ඌට පණ එපා කියලා මරණ ලතෝනි තියාගෙන දුවන එක වැදුනට පස්සේ. එතකොට ඒකේ ක්‍රියාවේ ප්‍රතිඵලය තියෙනවා ඇස් ඉදිරි පිටම ඇසිදිසි මානෙම තියෙනවා. එතකොට කයින් කරන ක්‍රියාවන් වල ඇතැම් මේ වගේ ප්‍රතිඵල ඒ වෙලාවෙම දකින්න පුළුවන්. එහෙම දකින්න පුළුවන්. ඊට පස්සේ වචනයෙන් කරන ඒවා. ඒ වගේ ප්‍රතිඵලත් අපිට
සමහර වෙලාවට ඒ වෙලාවේ දකින්න පුළුවන්. දැන් කාට හරි මූණට බැනපුවාට පස්සේ ඔබ කල්පනා කරලා බලන්න ඔබට එහෙම වෙච්ච දෙයක්. හොඳටම බැන්නට පස්සේ ඇඬෙනකම් බැන්නට පස්සේ මූණ රතු වෙනකම් ඇඹුල් වෙනකම් කන් පෙති රතු වෙනකම් බැන්නට පස්සේ කාගේ හැරි අපිට ඒකේ ක්‍රියාවේ ප්‍රතිඵල පේනවනේ. එයා අඬනකොට වැළපෙනකොට අපි කරපු ක්‍රියාවේ ප්‍රතිඵල පේනවා. ඉතින් සමහර ඒවා නම් එන්නේ පෙන්ඩින් පස්සේ එන්නේ. වචනෙන් කරපුවාම කේලම් එහෙම කියපුවාම ඒවා වටක් ගිහිල්ලා රවුමක් ගිහිල්ලා අදාළ කෙනා ළඟට එනකොට හරි ලොකු ගමනක් ගිහිල්ලා එතකොට දවසක් දෙකක් පරක් වෙලා සමහර වෙලාවට. සමහරවිට එහෙම පරක් වෙලා පෙන්ඩින් වෙලා පරක් වෙනවා. හැබැයි සමහර ඒවා ඍජුව ලැබෙනවා. හැබැයි මේ දෙකම සමහර ඒ වගේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ වෙලාවෙම ක්‍රියාවේ ප්‍රතිඵල දකින්න පුළුවන් වුණාට තව එකක් තියෙනවා පව් කරන විදිහක් සිතින්. ඒකේ ප්‍රතිඵල ඒ වෙලාවෙම දකින්න බෑ. සිතින් කරන පව් වල ප්‍රතිඵල ඒ වෙලාවෙම දකින්න බෑනේ ක්‍රියාවේ ප්‍රතිඵල. දකින්න බෑ. දැන් ඔබට ඔබේ ආයතනේ ඉන්න පුළුවන් සමහර වෙලාවට ආයතනේ හරි ගමේ හරි ගෙදර හරි අඩුම තරමින් ඒ ඔබ යන ප්‍රවාහන සේවයේ හරි මොකේ හරි පෙන්නන්නටම බැරි එකෙක් ඉන්න පුළුවන්. එහෙම ඉන්නවනේ. උදේම දැක්කත් ඇඟේ මාළු නටන මයිල් කෙලින් වෙන නයාට අඳුකොළ වගේ එහෙම තියෙනවනේ. එහෙම ඕන තැනක ඉන්නවා. ඒ සංසාරේ පතාගෙන එන සමහර කර්මකාරයෝ අපිට හේතුව දන්නෙත් නෑ. අපිට දැක්කහම එපා වෙනවා. එහෙනම් නැත්නම් ඒ මිනිසුන්ට අපිව දැක්කහම එපා වෙනවා. එහෙම ඉන්නවා. එහෙම කෙනෙක් අපි ඉස්සරහා මැෂිමට වැටුනොත් වැඩ කරන තැන අපි ඉස්සරහා සීට් එකේ ඉඳගත්තොත් එහෙම නැත්නම් අපිත් එක්ක එක මේසේ කෑම ටිකක් කන්ට වුණොත් අපිට ඇති වෙන මනෝභාවය කොහොමද කියලා බලන්න. මම ඉන්න එකටම කන්ට ආවා. අපි යන බස් එකටම නගින්න ආවා. ඇයි එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තේ මම ඉන්න තැනටම වාඩි වෙන්න ආවේ. අපේ හිතට ඒ වෙලාවේ එන ආවේගය කියලා නිම කරන්න බෑනේ. හිතින් අර මිනිස්සයාට කරන්න ඕනේව ඔක්කොම හිත ඇතුලේ කරනවා. හැබැයි ඒකේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් අපිට පේන්නේ නෑ. මොකද අපේ ප්‍රහාරයට මානසික ප්‍රහාරයට ලක් වෙන අපේ වෛරයට භාජනය වෙන කෙනාට මුකුත් වෙන්නේ නෑ. බැන්නොත් ඒක වදිනවනේ. ඒක වාක් ප්‍රහාර කියලා කියනවා. ඊට පස්සේ ගැහුවොත් ඒත් වදිනවා. ඒක කායික ප්‍රහාරය. කයින් කරන දණ්ඩ ප්‍රහාරය. හැබැයි අපි මනස ඇතුලෙන් කෙනෙකුට කොයි තරම් දුරට දේශ කරත් කොයි තරම් දුරට මානසිකව තව කෙනෙකුට වැරද්දක් සිද්ධ කරත් හිත ඇතුලෙන් ඒකේ ක්‍රියාවක් පේන්නේ නැහැ. පේන්න ගන්නෙත් නැහැ. ඒකේ ක්‍රියාවේ ප්‍රතිඵලයේ පේන්නේ ඒකට යටත් වෙන කෙනාගෙන් නෙවෙයි අපෙන්. දැන් බල්ලට ගලකින් ගහපුවාම රිදෙන්නේ ඌට වුණාට අපි වෛර කරපුවාම, දේශ කරපුවාම, තව කෙනෙක් පිළිබඳව වැරදියට හිතපුවාම, තව කෙනෙක් ගැන ක්‍රෝධය තිබ්බහම ඒකෙන් රිදෙන්නේ, ඒකෙන් වේදනාවටපත් වෙන්නේ ඒකට යටත් වෙන කෙනා, ඒකට අහු වෙන කෙනා නෙවෙයි අපි. එහෙම නැත්නම් ඒක කරන කෙනා. බලන්න හිතේ මිනිස්සෙක් ගැන කේන්තියක් ඇති වුණාට පස්සේ, තරහක් ඇති වුණාට පස්සේ, දේශයක් ඇති වුණාට පස්සේ කොච්චර අපි විඳවනවද? අපිට රැට නිින්ද යන්නේ. ඒ වගේම තමයි රෑ දෙතුන් විටක් අවදි වෙලා ඇඳ වටේ ඇවිදිනවා. ගේ වටේ ඇවිදිනවා, වතුර බොනවා, රෑ 12ට 2ට 3ට නානවා සමහරව ගිහිල්ලා. ප්‍රශ්නයක් හිතේ තියෙනකොට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ රෑට. තරහක් තියෙනකොට හිතේ නිින්ද යන්නේ නැහැ. ඉතින් රෑ 2ට නානවා, ඇහැරලා ඉන්නේ කවුද කියලා WhatsApp එකට ගිහිල්ලා කෝල් කරලා බලනවා, ඒ උන්ට මැසේජ් කරන්න. Facebook එකට ගිහිල්ලා බලනවා, ඒකේ කවුද ඉන්නේ chat කරන්න අල්ලගන්න ඒ වෙලාවට. ඒ හිතේ මොකක් හරි අවුලක් තියෙන මිනිස්සු ඒ වෙලාවට එහෙම කරන්නේ. නිින්ද යන්නේ නැතුව රෑට. කෑමරු චියනවා. ඊට පස්සේ ඇඟ මේ සුදු මැලි වෙනවා. නාන්න හිතෙන්නේ නැහැ, කන්න හිතෙන්නේ නැහැ සමහර වෙලාවන් වලට. කවුරුත් කතා කරනවට කැමති නැහැ. අත්දැකීම් ඇතිනේ ඔබට.
බණහන ඔක්කොටම අත්දැකීමක් ඇතිනේ තරහක් හිතේ තියෙනකොට කාගෙත් එක්ක හරි දේශයක් වෛරයක් හිතේ තියාගත්තට පස්සේ ඒකේ පීඩාව එන්නේ අපිටම තමයි. අපිට එන්නේ. සමහර විට අපේ තරහට යටත් වෙන මිනිහා දන්නේත් නැතුව ඇති අපි මේ මිනිස්සයාට වෛර කරනවායි කියලා. මේ මිනිස්සයා හොඳට කනවා බොනවා නිදා ගන්නවා. මේ මිනිස්සගේ වැඩ ටික කර ගන්නවා. හැබැයි අපි හිත ඇතුලෙන් ගිනි ගන්නවා පුපුරනවා වේදනාව විඳිනවා දුක් විඳිනවා. ඒ මොකටද? සිතින් පව් කරන්න ගියපුවාම මොකද? ද්වේෂ කරනවා කියන එක මහා පාපයක්. හිත ඇතුලේ. අපි හිතන්නේ මේ කාට හරි බැනපුවාම හරි ගහපුවාම හරි විතරයිනේ පව් සිද්ධ වෙනවා කියලා කියන්නේ. නෑ නෑ. ඒක වැරදි. සිතින් ද්වේෂ කරන එකත් මහා පාපයක්. ඒ වගේම තමයි වෛරය දියුණු කරන එක තව කෙනෙකුත් එක බද්ධ වෛර පතුරවාගෙන ඉන්න එක මහා පාපයක්. එකකින් මහා නරකයක් වෙන්නේ. අපේ හිතට මහා පරිහානියක් තියෙනවා ඒකේ. සසරම පරිහානියට ලක් කරන එකක් ඒක. මහා වැරද්දක් ඒක. ඒ හින්දා කයින් වචනයෙන් වැරදි කරනවාට වැඩිය මිනිස්සු වැඩිපුර වැරදි කරන්න කැමති සහ කරන්නේ පව් කරන්නේ කයින්වත් වචනෙන්වත් නෙවෙයි වැඩිපුර පව් කරන්නේ හිතින්. ඇයි මොකද කයින් වචනයෙන් කරපුවාගේ ක්‍රියාවේ ප්‍රතිඵල පේනවනේ. දැන් හිතින් ගැහුවට කාටවත් ඒක පේන්නේ නැහැ. හිතින් ඇති තරම් ගහන්න පුළුවන්. මේ බෙල්ල මිරිකන්නත් පුළුවන්. හිත ඇතුලේ. හැබැයි කයින් වචනයෙන් කරන්න ගියාට පස්සේ නීති වලට අහු වෙනවා, සංස්කෘතියේ බලපෑමක් තියෙනවා. ඔබ නිවසක කටයුතු කරන කෙනෙක් නම් ඔබේ පරිසරයේ බලපානවා. ඉතින් හැබැයි බලන්න වැඩිපුර රාගය ඇල්ම තියෙන කෙනෙකුට හිත ඇතුලෙන් ඒක කිඳා බහැලා පතුලටම ඒ පිළිබඳව කල්පනා ගොඩනගන්න පුළුවන්. සිතුවිලි ගොඩනගන්න පුළුවන්. ඒ මොකද? අපිට තව කෙනෙකුගේ හිත පේන්නේ නැහැ. හිත කියවන්න බෑ. හිත දකින්න බෑ. අපිට තව කෙනෙකුගේ හිත පේන්නේ නැහැ. එක ඇඳේ නිදා ගන්න කෙනාට අනිත් පැත්තේ ඉන්න එක්කනා හිතන්නේ මොනවද කියලා පේන්නේ නැහැ. ඔබ ආයතනේ ඔබත් එක්ක එක මේසේ වැඩ කරන කෙනා හිතනේ ඔබට පේන්නේ නැහැ නේ. එයා කරනෙව්වයි කියනේවයි විතරනේ පේන්නේ ඔබට. එක කෑම මේසේ කෑම කන එක්කනා හිතනේ ඔබට පේනවද? පේන්නේ නැහැ. එයා කියනේව්වා සහ කරනවා විතරයි අපි දන්නේ. ඒ නිසා මිනිස්සු ඕන තරම් කෙලිසෙල්ලම් කරන ඕන තරම් තමන්ට නිදහස භුක්ති විඳින තැනක් තමයි මනස කියලා කියන්නේ, සිත කියලා කියන්නේ. මොකද සිත නිරාවරණය වෙන එකක් නෙවෙයි. ඒක ආවරණය වෙලා තියෙන. ඉතින් හිත කියවන්න පුළුවන් පරචිත්ත විඥාන ඥානීය වගේ තියෙන කෙනෙකුට ඒ කෙනා හිතන්නේ මොනවද කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් අපි වගේ පුහුදුන් කෙනෙකුට පෘතජ්ජනයෙකුට කිසිම වෙලාවකදී තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, අවබෝධ කරගන්න බෑ තව කෙනෙක් හිතන්නේ මොනවද කියලා. ඒ නිසා මිනිස්සු ඕන තරම් හිත ඇතුලෙන් හිතවිලි ගොඩනගනවා. හිතවිලි දියුණු කරනවා. ඔබ හිතනවාද කයින් වචනයෙන් විතරක් පව් කරනකොට ඒකේ ප්‍රතිඵල පිළිබඳව හිතාගෙන අපි ඉද්දී මානසිකව කරන්නේ වගේ ප්‍රතිඵල නැහැයි කියලා. හිතින් කරන පව් වල ප්‍රතිඵල නැහැ කියලා ඔබ හිතනවාද? පින්වතුනි, කයින් වචනයෙන් කරන ප්‍රතිඵල වලට වගේම සිතින් කරන පාප කර්මයන් වලට ක්‍රියාවේ ප්‍රතිඵලයක් තියෙනවා. එහි කර්ම ප්‍රතිඵලයක් තියෙනවා. ඇත්තටම තියෙනවා. උදාහරණයක් ගන්නම්. භාගතුන් වහන්සේගේ හිටපු හොඳම හිතවත් කෙනෙක් තමයි මේ රජ කෙනෙක්, පාලකෙක් තමයි පසේ නදී කොසල් රජතුමා. බුදුහාමුදුරන්ට ගොඩක් හිතවත්. බුදුහාමුදුරුවෝ දකින්න නිතරම එන යන කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න පසේ නදී කොසල් රජතුමා ආවට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා, බුදුරජාණන් වහන්සේ මේ පසේ නදී කොසල් රජතුමාගෙන් අහන්නේ, රජතුමනි අද කොහෙද මේ වෙලාවේ ගිහිල්ලා ආවේ? මොකද බුදුහාමුදුරුවෝ හොඳට සුහද කතා කරන කෙනෙක්. සුහද උත්තම පුරුෂයෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහුවාම පසේ නදී කොසල් රජතුමාගෙන් කොහෙද ගියේ කියලා උත්තරයක් දුන්නා. බුදුහාමුදුරුවනේ
මගේ මිත්‍රයෙක් හිටියා සහ මේ රටේ හිටපු ප්‍රධාන ව්‍යාපාරිකයෙක් හොඳ බිස්නස්මන් කෙනෙක්. කෝටිපති කෙනෙක්. ඉතින් එයා ව්‍යාපාරිකයෙක් ඒ කාලේ නම් එයා හඳුන්වලා තියෙන සිටුවරු කියලානේ. අද ඔය කෝටිපති ප්‍රකෝටිපති ඔය විදිහට හඳුන්වන අය සිටුවරු විදිහට තමයි ඒ කාලේ හඳුන්වන්නේ. එතකොට ඒ ව්‍යාපාරිකයා ආයතන ගණනාවක් තියෙන එහෙම නැත්නම් සේවකයෝ බොහෝ පිරිසක් ඉන්න. ඉතින් මෙයා විවාහ වෙච්ච නැති කෙනෙක්. බුදුහාමුදුරනේ එයා විවාහ වෙලා හිටියේ නෑ. ඒ හින්දා එයාට දරුවෝ හිටියේ නෑ. ඒ හින්දා එයාට නමක් තිබුණා අපුත්තක කියලා. අපුත්තක කියලා කියන්නේ දරුවෝ නැති සිටුතුමා. අපුත්තක සිටුතුමා කියන්නේ දරුවෝ නැති සිටුතුමා කියන එක. ඉතින් මේ අපුත්තක සිටුතුමා විවාහ වෙලා හිටියෙත් නෑ. හොඳ තනිකඩේ තනියම හිටපු කෙනෙක්. මෙතුමා බුදුරජාණන් වහන්සේ ඊයරෑ මැරුණා. එතුමා මරණයටපත් වෙලා මට ආරංචි ආවා. ඉතින් දරු මල්ලොත් නැත්තම් ඥාතීත් නැත්තම් ඔය සේවකයෝ සහ ව්‍යාපාරික කර ස්ථාන විදිහට දක්වන ඒ කාලේ ව්‍යාපාරික ස්ථාන විදිහට පේන්නේ. ඉතින් හේන්‍යායක් කුඹුරු යායක් ඊට පස්සේ වෙන වෙන කර්මාන්ත ඒ කාලේට අනුරූපව තිබුණා. ඉතින් ඒවාගේ සේවකයෝ විතරයි බුදුහාමුදුරනේ. ඒ හින්දා මම ගියා ඒ මිනිස්යාගේ අවසන් කටයුතු කරලා එන්න. ඒ කරලා එන ගමන් මේ කරලා එන ගමන් තව කාරණයක් බුදුහාමුදුරනේ පසේ නදී කොසොරයිතුමා දැන් බුදුහාමුදුරන්ට කියනවා. තව කාරණයක් තියෙනවා බුදුහාමුදුරනේ මේ ඔය මිනිස්යාට කෝටි ගණන් සල්ලි තිබ්බට බිලියන ගණන් මිලියන ගණන් සල්ලි තිබුණාට අපේ බුදුහාමුදුරනේ මිනිහා බඩ පිරෙන්න කාපු කෙනෙක් නෙවෙයි. මොනවද කාලා තියෙන්නේ? නිවුඩුහාලේ බතුයි කාඩි හොදි. බොහොම මේ දුප්පත් මිනිසු බොහොම දුගියෝ මගියෝ බොහොම මේ යමක් හොයාගන්න බැරි මිනිසු කන බොන ආහාරයක්. කාඩි හොදි. ඊට පස්සේ නිවුඩුහාලේ බත් ඒවා තමයි කාලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සයා හොඳට ඇන්දේ නැහැ. කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක් හොඳට සල්ලි මිල මුදල් තියෙනවා. හැබැයි මිනිහා අඳින්නේ නැහැ. පරණ රෙදි කෑලි ඇඳගෙන හන නූල් වලින් මහපු රෙදි ඇඳගෙන කියන්නේ හරි රෆ් අඳින්න අපහසු රෙදි ඇඳගෙන හිටියේ කසීසලු අඳින්න පුළුවන් වෙච්ච මේ මිනිස්සයා. මේ සිටු කෙනෙක් ව්‍යාපාරිකයෙක්. ඒ වගේම හොඳ වාහනයක ගමන් ගියේ නෑ. වයසකට ගියපු ගවයෙක් බැඳපු කරත්තයක නැගලා ඒකටත් වහලයක්වත් ගහගන්නේ නැතුව කුඩයක් ඉසලගෙන ගමන් ගියේ මිනිස්සෙක්. කන්නේ නැහැ, අඳින්නේ නැහැ, හොඳ වාහනයක් ගත්තේ නැහැ. ඉතින් දුක් විඳා. දැන් ඉතින් මේක කියනකොට එක එකනව මතක් වෙන්න පුළුවන්. ඔබේ ගමේ හරි ආයතනයේ හරි වෙන තැනක හරි කොහේ හරි සමාජයේ හරි එහෙමයි ඉන්නවනේ. ඉතින් මම අහන ප්‍රශ්නයක් තියෙනවා ඒ අතරතුරේ. ඔබ හිතින් උත්තර දෙන්න මේකට. මේ අපුත්තක සිටුතුමාගේ ඉතුරු කිරීමද? එහෙම නැත්නම් මේක අපුත්තක සිටුතුමාගේ තියෙන අල්පේච්ඡතාවයේද? එහෙම නැත්නම් එතුමාගේ අසනීපයක් තිබිලා තියෙනවද? නේ මොකක් වගේද හිතෙන්නේ නිකන්? නැත්නම් ලෝභයේද මේ මිනිස්සයා? අඳින්නේ කන්නේ හොඳ වාහනයක යන්නේ සැප සම්පත් තිබ්බට විඳින්න නැතුව මේ විදියට ජීවත් වෙන්නේ මේ මිනිස්සයා මොන තරමේ මිනිස්සෙක්ද? ඒක ලෝභයක්ද? නැත්නම් අල්පේච්ඡව ජීවත් වෙච්ච කෙනෙක්ද? මොකද මිනිස්සු අල්පේච්ඡතාවයේ මනින්නේ එහෙමනේ. මේ සෙරෙප්පු දෙකක් එහෙම දාන්න නැත්නම් එහෙම නැත්නම් පරණ ඇඳුමක් ඇඳගෙන කනාටු විදිහට ඉන්නවා නම් ඒ මිනිස්සයාගේ අල්පේච්ඡතාවයක් තියෙනවා කියලා සමහරව හිතනවා. මොකක් කියලාද ඔබට හිතෙන්නේ? ඔය එකක්වත් නෙවෙයි. මේ මිනිහාගේ ලෝභකමකුත් නෙවෙයි. ඒ සිටුතුමාගේ, ඒ ව්‍යාපාරිකයාගේ ලෝභකමක් නෙවෙයි. එහෙම නැත්නම් අල්පේච්ඡතාවයක් නෙවෙයි. ඉතුරු කිරීමකුත් නෙවෙයි. අසනීප තිබුණෙත් නෑ. සුගර් කොලෙස්ටරෝල් තිබ්බ මිනිහෙකුත් නෙවෙයි යා. එහෙම මිනිසුන්ටනේ කණ්ඩ බොන්න බැරි හරියට. එහෙම කෙනෙකුත් නෙවෙයි. එයා පෙර කර්මයක් ගෙවන කෙනෙක්. බලන්න අපි දකින්නේ මිනිස්සුන්ගේ තියෙන යථාර්ථය අපිට දකින්න බෑ. හැබැයි බුදුහාමුදුරුවන්ට මේක අවබෝධ වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහ රජතුමනි
ওই මිනිහා මහා කර්මයක් ගෙවපු සිටු කෙනෙක් ව්‍යාපාරිකයෙක්. නොකා නොබී හොඳට අඳින්නේ නැතුව පැතුරු කඩමල්ලක් බිමට එලාගෙන නිදාගෙන සල්ලි මිල මුදල් තියෙද්දි කෝටි ගණන් ධනය ගවයෝ අශ්වයෝ ඔක්කොම ඉද්දි ආයතන ගණනාවක් ව්‍යාපාරික ස්ථාන තියෙද්දි ඒ විදිහට ජීවත් වුණේ. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ කර්මයක් කියලා පෙන්නනවා. මොකක්ද ඒ කර්මය? හිතින් කරපු කර්මයක්. අය මේ මිනිසුන්ට ගහලා කොටලා මරලා කරපු එකක් නෙවෙයි, හිතින් කරලා තියෙන්නේ. මොකද්ද කරේ? පෙර අත් භවයක සිටු කෙනෙක් ඒත් ව්‍යාපාරිකයෙක් විදිහට ඉන්නකොට ඊට යහත්මයක පෙර භවයක සසර ගමනේ එනකොට ඒත් ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් සිටු කෙනෙක් වෙලා ඉන්නකොට එක දවසක් සිටු නිවසට වැඩියා පසේ බුදු කෙනෙක් පිණ්ඩපාතේ. ඔබ දන්නවා ලෞතර බුදුහාමුදුරුවෝ ඉන්නවා, පසේ බුදුවරු කියලා තව කොටසක් ඉන්නවා. උන්වහන්සේලා පිළිබඳව මේ ධර්මයේ හම්බ වෙන්නේ ලෞතර සම්බුද්ධ ශාසනයක් පහළ නොවන කාලයක තමයි උන්වහන්සේලා වැඩ ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ කාලේ අපිට දකින්න බෑ පසේ බුදුහාමුදුරුවෝ. පසේ බුදුවරු බණ කියන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ කාරණා ගණනාවක් තියෙනවා. හැබැයි උන්වහන්සේලාත් යම් අවබෝධයකටපත් වෙලා සම්බුද්ධත්වයකටපත් නොවුනත් පච්චේක බුද්ධත්වයකටපත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දැකපු උතුමෝ. ඉතින් එහෙම කෙටියෙන් කියන්න පුළුවන් මේ වෙලාවට ඔබට තේරුම් යන්න. උන්වහන්සේ නමක් වැඩිහාම මේ පසේ බුදු කෙනෙක් මේ මිනිස්සයා අබමල් රේණුවක අබ ඇටයක් දන් දෙන මිනිහෙක් නෙවෙයි. එදා උන්වහන්සේව දැකලා හිතුණා මොන හරි ටිකක් දෙන්න ඕන. හැබැයි එයා දෙන්න ගියේ නෑ. බිරිඳට කතා කරලා කිව්වා, ස්වාමි දිනීට කතා කරලා කිව්වා, නෝනට කතා කරලා, වයිෆ්ට කතා කරලා කිව්වා මේ අර ශ්‍රමණෙක් ඇවිල්ලා ඉන්නවා, භික්ෂුවක් ඇවිල්ලා ඉන්නවා. මොකද දන්නේ නැහැ පසේ බුදු කෙනෙක් ඒවා මුකුත් දන්නේ නැහැ. ශ්‍රමණ කියන නාමයෙන් තමයි පොදු යමතානේ. ශ්‍රමණෙක් වැඩලා ඉන්නවා, ඇවිල්ලා ඉන්නවා. මොන හරි තියෙන දෙයක් දෙමු. ඉතින් මෙයාගේ නෝනා හරිම ශ්‍රද්ධාව තියෙන ධනට පිනට අත දිගාරලා දෙන කෙනෙක්, වියදම් කරන කෙනෙක්. මේ මිනිස්සයා හැබැයි හරි කුණු ලෝභයා. එහෙම කියලා ගෙදරින් යන්න ගියා. මේ නෝන මහත්මිය ඇවිල්ලා, වයිෆ් ඇවිල්ලා, සිටු දේවිය ඇවිල්ලා ඒ පසේ බුදුහාමුදුරුවන්ට පාත්‍රයේ පිරෙනකන් ගෙදර තිබුණු වටිනාම දෙයක් දානීය පිණිස පුදනවා. ගෙදර තිබුණු වටිනම දෙයක් කෑම ටිකක්. හරි වටිනවා. දැන් කොහොමද කෑම වටින්නේ? ක්‍රම ගණනකට කෑම වටිනවනේ. දැන් රුපියල් 500ක පාන් පිටි ගෙනල්ලා, තව කලමනා අවශ්‍ය જાති පොල් ගෙඩියක් අරවා මේවා ගෙනල්ලා හදනවා රොටි. රොටි හදපුවාම කන්න පුළුවන් කීප දෙනෙකුට. රුපියල් 500 යන්නේ. තව අවශ්‍ය જાති ගෙනල්ලා හදනවා. උදාහරණයක් ගත්තොත් දැන් මේවා ගණනය කරන්න යන්න එපා. මේ ආමුදුරෝ කොහොමද 500ක රොටි හදන්නේ, කොයි විදිහ කීයක් හදන්න පුළුවන්ද ඒව හොයන්න එපා. උදාහරණයක්. ඊට පස්සේ ඒ රොටියම ඕඩර් කරලා බයික් එකකින්, බයිසිකලයකින්, මෝටර් සයිකලයකින් ගෙදරට ගෙන්න ගන්නවා. ඒ රොටියම ඔයා 3500යි නැත්නම් 4000යි. ඒ රොටියම වෙනස් වෙන්නේ මොනවද? ගේන රොටිය ගේන මිනිහා කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. ඔයාගේ ඕඩර් එක ගෙනාවා මැඩම්, ඔයාගේ ඕඩර් එක ගෙනාවා. ඊට පස්සේ උදේ නම් good morning කියනවා. එහෙම නැත්නම් රැට නම් good evening කියන හාස් වෙලා නම් පෙට්ටියක දාලා ඉන්නේ, කැටයන් ටිකක් තියෙනවා, අමු පිටි දම්බලා තියෙන්නේ. හැබැයි ඒක 4000යි 3500යි ඊට වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ රොටියම ගෙදර කබලේ පුච්ච ගත්තාම රුපියල් 500ක් විතර යන්නේ. අරක පෙට්ටියක දාලා ලස්සනට වටකුරු කරලා ඉන්නේ. ඉංග්‍රීසි වලින් කතා කරනවා. ෆෝන් එකෙන් ඇප් එකෙන් ඕඩර් කරලා ගෙන්නන්න ඕන. රොටි දෙකක වෙනස ඔබට පේනවාද? රොටි දෙකක වෙනස. මිල ඉහළ යන්නේ මානසිකත්වයේ මත නෙවෙයිද මිනිසුන්ගේ? දෙකේම තියෙන පිටි නෙවෙයි. උපමට්ටම් කරපු විදිහෙන් නෙවෙයිද කෑම ඉහළ යන්නේ? එකම රොටිය කන්න
දෙපැත්තක මිනිස්සු කොරකන හැටි පේනවා නේද? ගෙදර හදන රොටි කන්න ගිහිල්ලා කවදාවත් සෙල්ෆි ගහලා Facebook දාන්නේ නැහැ. හැබැයි 3500 රොටියක් ආපු ගමන් 4000 රොටියක් ආපු ගමන් එදාට Facebook දානවා, යාළුවන්ට යවනවා, Instagram දානවා, ෂෙයා කරනවා, ෆොටෝ ගහලා පෙන්නනවා, ගහලා තියාගන්නවා. අපි මේකෙන් කෑවේ, අරකින් කෑවේ ඔක්කොම තියෙනවා. ඒ මිනිස්සුන්ගේ මනස හදන හැදිලා තියෙන හැටි එකම රොටියක් කන්න විඳින දුක. ඒ තමයි ක්‍රමය. ඒ වගේ තමයි මේක කෑමක්. මෙන්න මේ කෑම මේ උන්වහන්සේට හරිය වටින එකක් කියලා සම්මත වෙච්ච එකක්. ඒක පූජා කළා. පාත්‍රේ පිරෙන්න උන්වහන්සේ දැන් මග වඩිනෝ. ආපහු දානේ වළඳන්න. මේක පූජා කරපු මේ බිරිඳගේ සිටු දේවියගේ සිටුතුමා එහෙම නැත්නම් අර මේක පූජා කරන්න දෙන්න කියලා ගියපු මිනිහට හිතුණා මොනවද දුන්නද දන්නේ අපේ නෝනා මොන වගේ දේක් පූජා කරාද දන්නේ නැහැ ගෙදර තියෙන වටින යමක් පූජා කරාද දන්නේ නැහැ මොන කෑමක් දුන්නත් දන්නේ නැහැ කියලා හොයලා බලන්න ඕනේ කියලා මග රැකගෙන ඉඳලා මුන්වහන්සේ අල්ලගෙන ඇහුවා වහන්සේ නේද ගේ ඉස්සරහා හිටියේ ඊට පස්සේ උත්තර දෙනවා ඔව් වහන්සේට අපේ නෝනා මහත්තයා මොන හරි දුන්නා සිටුතුමනි කොයි බලන්න කියලා මේ මිනිහා පාත්‍රයේ දිහා බලනවා කොකෙක් වගේ ඔළුව දාලා මොනවද දුන්නේ කියලා තහවුරු කරගන්න මොනවද දුන්නේ කියලා හිතන්න බලන්න දැන් මේ දෙන්න කිව්වට හිතට හොඳමදි දැක්කේ මොනවද දීලා තියෙන්නේ gedara තියෙන වටිනම ආහාරයක් මිනිහා හිතුවේ ඉඳුල් ටිකක් වගේ විහික්කන්න තියෙන කෑම ටිකක් අයින් කරන්න තියෙන කෑම ටිකක් වගේ ඒ හාමුදුරන්ට පසේ බුදු හාමුදුරන්ට දීලා යවයි කියලා. හැබැයි බිරිඳ එහෙම කරේ නෑ. එයා වටින කෑමක් දුන්නා. ඒක මග රැකගෙන ඉඳලා තහවුරු කරගන්න බැලුවා දීලා තියෙන්නේ මොනවද කියලා මේක දැකපු ගමන් මේ මිනිහා ගිනි ගන්නවා. ඇයි අපරාධ මෙච්චර එකක් මේ හාමුදුරන්ට දුන්නේ හාමුදුරන්ට දුන්නා කියලා මොනවද කරගන්න පුළුවන්? භික්ෂුන් වහන්සේලාට දුන්නා කියලා අපේ ගෙවල් වල වැඩ කරගන්න පුළුවන්ද? ඔය හාමුදුරන්ට දුන්නා කියලා අපේ කුඹුරේ වැඩ කරන්න එනවද? මීට වැඩිය හොඳයි ගෙදර වැඩ කරන සේවකයෙකුට ওই ටික දුන්නා නම් ඒ මිනිහා වැඩ ටික කරලා දෙයි. ওই කැම ටික මං කන්නේත් බොහොම අමාරුවෙන් හොයාගෙන. චේතනා ගොඩයි. කල්පනා ගොඩයි. ඒ එක්ක ඇති වුණා හිතේ ලෝභයක්. ඒ එක්ක හිතේ ඇති වුණා ලොකු තරහක්, ආශාවක් ඇති වුණා, තරහක් ඇති වුණා. හිතේ මුලාවක් ඇති වුණා, මෝහයක්. හැබැයි මේ පසේ බුදුහාමුදුරුවෝ දිහා රවලවත් බැලුවේ නැහැ. ඒ කියන්නේ කාය කර්ම නැහැ. අපේ ගෙවල් පැත්තේ ආයෙ එන්න එපා කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ වචී කර්ම නැහැ. ඒ මුකුත් බැන්නේ මුකුත් කරේ නැහැ. හිතින් දන් දෙන්න කිව්වේ අපරාධ කියලා හිතපු එක විතරමයි මේ මිනිහා කරේ. දන් දෙන්නේ අපරාධේ මේක දෙන්න කියලා කිව්වේ අපරාධේ. මේක දුන්නේ අපරාධේ කියලා අරක දැකලා ලෝභ වුණා විතරයි. භවයන් ගණනාවක් එනවා. ඉපදෙනවා සිටු වෙලා. හැබැයි ඉපදුනාට එකදු භවයකදීවත් එක අත්භවයකදීවත් ලැබෙනේවා භුක්ති විඳින්න බෑ. කන්ට තියෙනවා කන්ට හිතෙන්නේ නැහැ. අඳින්න තියෙනවා අඳින්න හිතෙන්නේ නැහැ. හොඳ වාහන ගන්න ඉඩ කඩ තියෙනවා එහෙම හිතෙන්නේ නැහැ. අඩුම තරමින් දරුවෙක් නැහැ. බිරිඳක් නැහැ. මහා දුක්ඛිත ජීවිතයක් මේ මිනිස්සයා ගෙවනවා. ඒකට හේතුව කවුරු හරි දීපු එකක් ගැන හරි කමන්නේ අපරාධ කියලා කුසලයේ පිළිබඳව වැරදියට කල්පනා කරපු එක දැන් අද එහෙම මිනිස්සු සමාජය තුල නැද්ද ඉන්නවා තව මිනිහෙක් පිනක් කරන්න යනකොට ඒකට උදව් කරන්නේ නැති ඒකට අකුල් හෙලන ඔච්චර දෙන්න ඕනේ නැහැ කියලා අතවහන හාමුදුරුවරුන්ට දන් දෙන එක ගැන විතරක් නෙවෙයි මම කියන්නේ බල්ලෙකුට පූසෙකුට හිඟන්නෙකුට යමක් දුන්නත් තව කෙනෙකුට යමක් පරිත්‍යාග කරත් ඒකට අතවහන ඒක කැමති නැති අය ඉන්නවා. ඒකේ ප්‍රතිඵල වශයෙන් තව පිරිසක් ඉන්නවා. ඒ අය තමයි සමහරව ඉන්නවා. කොච්චර සල්ලි තිබ්බත් අඳින්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? කියන මං කියන්නේ ඔක්කොමල එහෙමයි කියලා කියනව නෙවෙයි. කර්ම ගෙවන අය ඉන්නවා. දැන් මෙහෙම මිනිස්සු අද සමාජයේ නැද්ද? ඕන තරම් ඉන්නවා. කෝටි ගණන් වියදම් කරලා ගෙවල් හදනවා. ඒ ගේ ෆිනිෂ් කරාට පස්සේ හදලා ඉවරුණාට පස්සේ කවුරු හරි නැකත්කාරයේ ජ්‍යොතිෂවේදියෙක් කියනවා ඔය ගෙදර හිටියොත් එහෙම අපල තියෙනවා ඕකේ උළුහව් තියලා තියෙනවා වැරදි දොර තියෙන පැත්ත වැරදි ලිඳ හදලා තියෙනවා පැත්ත වැරදි
අදුම තරමින් නිදහසේ টয়ලට් එකටවත් යන්න නැහැ. ඒක තියෙන පැත්තත් හරිදී කියනවා. ඒකින් ගැලවෙන්න නම් 3 මාසයක් විතර ගෙයින් ඈත් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අවුරුද්දක් විතර ගේ පාවිච්චි කරන්න එපා කියලා තව එකෙක් කියනවා. ඉතින් ඒ මිනිස්සු ඒ ගෙදර කුලියට දීලා ගිහිල්ලා වෙන ගෙදරක 10යි 10යි කාමරයක කුලියට ඉන්නවා. කරුම නෙවෙයිද? තමන් වියදම් කරලා හදාගත්ත ගෙදර නිදහසේ ඉන්න නැතුව ඒ ගෙදර රෙන්ට් එකට දීලා කුලියට දීලා තමමුත් ගිහිල්ලා කොහේ හරි 10යි 10යි කාමරයක පිජ් එකයි ඇඳයි ඔක්කොම එක කාමරයක දාගෙන දුක් විඳින්නේ කරුම නෙවෙයිද ඒවා? ඒව කරුම. ඕන තරම් එහෙම මිනිස්සු ඉන්නවා. හොඳට හම්බ කරනවා. හැබැයි බඩ පිරෙන්න කන්නේ. ඒවා සසර කර්ම සමහර වෙලාවට. ඒ හින්දා මේ පොසොන් පොහොය දවස තුල හොඳට මතක තියාගන්න ආයතනයේ රැකියා කරනකොට කයින් වචනයෙන් පරිස්සම් වෙනවා වගේ ඔබේ ගෞරවය තියාගන්න, පෞරුෂය තියාගන්න, ඔබට තියෙන අනන්‍යතාවය රැකගන්න කයින් වචනයෙන් පරිස්සම් වෙනවා වගේ ඔබේ ලෝකයට පේන්නේ නැති හිත ගැන ඔබ පරිස්සම් වෙන්න වෙනවා. හිත ගැන පරිස්සම් වෙන්න වෙනවා. හිත පරිස්සම් කරගන්න වෙනවා. හිත හොඳට නඩත්තු කරන්න වෙනවා. ඇඟ නඩත්තු කරනවා වගේ වචන ටික නඩත්තු කරලා ප්‍රකාශ කරනවා වගේ කයට යම් යම් පිරියම් සිද්ධ කරනවා වගේ කය ලස්සන කරනවා වගේ හැඩ කරනවා වගේ පිරිසුදු කරනවා වගේ හිත පිරිසුදු කරන්න වෙනවා. හිත පිරිසුදු තියාගන්න වෙනවා. පිටට පේන්නේ නැති වුණාට ලෝකයට පේන්නේ නැති වුණාට හිත තරම් අපිට අවැඩක් කරන්නේ කයෙන්වත් වචනෙන්වත්. අනර්ථයක් සිද්ධ කරන්නේ හිතින් කරන, හිතින් හිතන, හිතින් අපේ චින්තනය කරන සිතුවිලි අපේ අහිත පිණිස කවදා හරි බලපානවම තමයි. සිත තුළින්. ඒ නිසා මේ පොසොන් පොහොය දවසේ එහෙම නැත්නම් මේ පොසොන් පොහොය නිමිති කරගෙන සිද්ධ කරන මේ වැඩපිළිවෙල ඔස්සේ ඔබේ මේ රැකියා කරන ස්ථානයට, ඔබේ සේවය කරන ස්ථානයට, බ්‍රැන්ඩික්ස් ගාමට් සමූහයට අදාළ වෙන විදිහට සිත යහපත් කරගන්න, සිත රැකගන්න අවශ්‍ය වෙන දහම් කරුණක් මම මේ සඳහන් කරන්නට යෙදුනේ. ඒ නිසා පව් සිද්ධ වෙන්නේ හොඳට මතක තියාගන්න කයින් වචනයෙන් විතරක් කරන්නේ වගේ නෙවෙයි. සිතමුත් පව් සිද්ධ වෙනවා. ඒ නිසා හිත පරිස්සම් කරගන්න, හිත රැකගන්න, හිත සුරක්ෂිත කරගන්න, සිතට යම්කිසි චිත්තාවේගයක්, අයහපත් සිතුවිල්ලක්, දරන්න බැරි දෙයක් එනකොට හොඳට ධර්මයේ මානසිකාරී කරන්න, ඒක ඇති උනේ ඇයි කියලා හිතන්න, ඒකෙන් ඔබට වෙන අහිතකර తত্ত্বය, නරක ප්‍රතිඵල ටික ඔබ හොඳට හිතලා බලන්න. එහෙම හිතලා බලලා ඔබේ ජීවිතය ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් යහපත් එකක් බවට පත් කරගන්න මේ ධර්මානුශාසනාව හේතුවක් වෙත්වා, වාසනාව වෙත්වා. ඔබ හැම දිනාටම නිවන පිණිසම මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන හැම දිනාටමත් මෙවැනි පින් කටයුතු සිද්ධ කරලා ඔබේ හිත හදන්න උත්සාහ කරන ඒ පාලක මණ්ඩලය, ඒ වගේම බණ අහන සේවක මණ්ඩලය, ඔබ දෙපළටම පාලකයන්, ඒ වගේම තමයි සේවකයන්, මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, චිරජීවනයේ ලැබේවා, ආශිර්වාදය ලැබේවා, නුවර දළදා හාමුදුරුවන්ගේ රැකවරණය ලැබෙත්වා. ඔබේ මේ දවස්වල මේ පැතිර යන රෝදුක් වලින් අහිතක් සිද්ධ නොවි, ඔබේ රාජකාරිය නිසි විදිහට සිද්ධ කරන්නට මේ පින්කම් වල ආශිර්වාදයේ හේතුවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ නමින් මියගිය සැමටත් මේ පින් අත්පත් වේවා. පින් අනුමෝදන් වීම තුලින් ඒ මියගිය සියල්ලෝ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතව අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. පුණ්‍යවන්ත පොසොන් පුන් පොහෝ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යහපතක් සිද්ධ වේවා.